නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ තමයි වස්සාන කාලය. මේ වස්සාන කාලයේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කල ඒ ජම්බුද්දීපේ පුරා මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන ඒ උත්තම මුනිරජුන්ගේ ශ්‍රාවකීන් වහන්සේලා උතුම් මාර්ග ප්‍රතිපදාවේ වීරිය වඩා විශාල පිරිසක් නිකලෙස් වුණ කාල සීමාවක් වස්සාන කාලය කියන්නේ. බොහෝ ශ්‍රාවකීන් වහන්සේලා මගඵල සාක්ෂාත් කළා. බොහෝ ශ්‍රාවකීන් වහන්සේලා ධ්‍යානාභිඥා උපදවගෙන සැපයට පත් වුණා. එතකොට මේ වස්සාන කාලේ ඔබට මේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් දැන් මේ ලැබෙමින් පවතින්නේ. ඔබ දැන් වස්සාන ධර්ම දේශනා කීපයකට ඔබ සවන් දුන්නා. ඒ ධර්ම දේශනා ඔබ ශ්‍රවණය කළා. විශේෂයෙන් ඔබට මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඔබ දක්ෂ නම් ඔබට මේ බුද්ධ ශාසනයේ දියුණුව කරා යන්න උපකාර වෙන වීරිය ඇති කරගන්න ගොඩාක් දාම් කරුණු ඔබට ශ්‍රවණයට ලැබෙනවා. විශේෂයෙන් අප්‍රමාදය වීම මුල් කරගෙන ඔබට අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බොහෝ දහම් කරුණු ශ්‍රවණයට ලැබෙනවා. පින්වත්නි, නමුත් අපට මොනතරම් දහම් කරුණු ශ්‍රවණයට ලැබුණත් කොච්චර ධර්මයේ විග්‍රහ කර කර කියලා දුන්නත් මොනතරම් ධර්මයේ විග්‍රහ කර කර ඔබට කියලා දෙද්දිත් ඔබ සුදුසුකම් ලබලා නැත්තම් ඔබ ඊට සුදුස්සෙක් නොවේ නම් ඔබට එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි කියලා කියන්න බෑ. මොකද පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එක දේශනාවක අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි, මම දකින්නේ නෑ එකම ධර්මයක්වත් යෝ එවං මහතෝ අනත්තාය සංවත්තති. මහත් වූ අනර්ථය පිණිස අයහපත පිණිස පවතින
එකම ධර්මයක්වත් මහණෙනි මම දකින්නේ නෑ යතයිදම් භික්කවේ අයෝනිසෝ මනසිකාරෝ. මහණෙනි මේ වැරදි විදිහට කල්පනා කිරීම තරම් නුනුවණින් මෙනෙහි කිරීම තරම් වෙන එකම දෙයක්වත් අයහපත පිණිස පවතින තමන්ට අහිත පිණිස මහත් වූ විපතක් සිදු කරන දෙයක් පිණිස පවතින වෙන එක දෙයක්වත් මම දකින්නේ නෑ බුදු ඇසින්. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මම දකින්නේ නෑ එකම ධර්මයක්වත් බොහෝ යහපත පිණිස පවතින. සත්වයාට සැපේ උදා කරලා දෙන වෙන එකම ධර්මයක්වත් දකින්නේ නෑ යත ඉදම් භික්කවේ යෝනිසෝ මනසිකාරෝ. මහණෙනි මේ යෝනිසෝ මනසිකාරය තරම් වෙන එකම ධර්මයක්වත් දකින්නේ නෑ යහපත පිණිස පවතිනා වූ. එතකොට මේ ධර්මය ඔබට තියෙනවද නැද්ද කියලා ධර්මයේ කියන අපි කවුරුත් දන්නෙත් නෑ. සමහර විට ඔබ දන්නෙත් නෑ. හැබැයි තමන් තුළ ඒ ධර්මය පිහිටලා තියෙනවා නම් බුද්ධ වචනය නිර්වුල්ව පැහැදිලිව පිරිසිදුව ශ්‍රවණයට ලැබුණොත් එයා තුළ තිබෙන යෝනිසෝ මනසිකාරය වැඩ කරන්න පටන් ගන්නවා. ඒක මේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට ඒක වළක්වන්න බෑ. තමන් තුළ තිබෙන යෝනිසෝ මනසිකාරය ධර්මය ඇහෙද්දී ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. එතකොට පින්වත්නි ඒ ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්න ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා. එතකොට ඔබට මේ දේශනා මාලාවේ බොහෝ අප්‍රමාදී බව පිණිස ඔබට බොහෝ දහම් කරුණු ශ්‍රවණයට ලැබෙනවා. පින්වත්නි මේ අපේ ජීවිතය කියන්නේ හරිම භයානක ස්වභාවයෙන් තියෙන එකක්. අපි මේ වගේ වගක් නැතුව හිටියට හරිම භයානකයි. සාමාන්‍ය කතාවටත් කියනවා දැලිපියෙන් කිරි කනවා කියලා. ඊටත් වඩා අතිශයින්ම භයානක ස්වභාවයක් අපේ ජීවිතවල තියෙනවා. මොකද මේ తాවකාලිකව මේ අවුරුදු කීපයෙන් පස්සේ ඔබට අපට අත්වන ඉරණම මොකක්ද කියන ප්‍රශ්නය බොහෝ ජීවිත ඉදිරියේ තියෙන එකක්. මොකද අපට මරණින් පස්සේ උපදින්න තියෙන්නේ මෙහි විතරනම් ගැටලුවක් නෑ කියමු. එහෙම නැත්නම් උපදින්න තියෙන්නේ දෙවියන් අතර විතරනම් ඒකෙත් ලොකු ප්‍රශ්නයක් පේන්නේ නෑ කියමු. හැබැයි පින්වත්නි අපිට වාසය කරන්න තියෙන බහුලව වාසය කරන තැනක් තියෙනවා. සත්වයා වැඩි වශයෙන් උපදින තැනක් තියෙනවා. ඒ තමයි සතර අපාය. එතකොට අපිට තියෙන එකම බය විය යුත්තේ සතර අපා බය. ප්‍රධානම බය අපි ඇති කරගත යුත්තේ පෙරේත ලෝකේ උපදින්නයි. නිරේ උපදින්නයි. තිරිසන් ලෝකේ උපදිනවටයි අපි බය විය යුත්තේ. අන්න ඒ සඳහා තමයි ඔබට මේ ධර්මය මේ දායාද වෙන්නේ. එතකොට ඒකට ඔබ දක්ෂ විය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඔබේ ජීවිතය නිවැරදි මාර්ගයකට යොමු කර ගැනීමේ වගකීම කවුරු සතුයිද? ඒක ඔබ සතුයි. අපි ධර්මයේ කියනවා. නමුත් ඒ දහම් මගේ නිවැරදි මාවතට තමන්ව යොමු කිරීම තමන් සතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල නවාංග ශාස්ත්‍රූ ශාසනය තුල තියෙනවා අපි දන්නවා ගාථා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දහම් පරයය. එතකොට
බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සමහර බොහෝ අවස්ථාවල සමහර ගාථාවක් කියනවා. ඒ දහම් ගාථාවේ අර්ථ විග්‍රහ කරලා වටහාගෙන ඒ භික්ෂුන් වහන්සේ අරහත්වයට පත් වෙනවා. එතකොට ඒ වගේ බොහෝ ගාථා තියෙනවා. ඒ වගේම අපිට අප්‍රමාදයේ පිණිස තථාගතයන් වහන්සේ ධම්මපදයේ අප්‍රමාද වර්ගයම දේශනා කළා. එතකොට ඔබ අද ශ්‍රවණයට ලැබෙනවා ඒ අප්‍රමාද වර්ගයට අදාළ ගාථා කීපයක් ඔබට ආන්න ලැබෙනවා. එතකොට මේ කරුණ ඔබට ඔබේ ජීවිතයේ අප්‍රමාදේ කරා අරගෙන යන්න උපකාර වෙනවා. පින්වත්නි, මේදී අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තුල හරි පැහැදිලි කාරණාවක් තමයි යහපත කරන කෙනා යන පාරේ අයහපත කරන කෙනා එන්නේ නැහැ. එයා වෙනම මාවතක යනවා. යහපත කරන කෙනා වෙනම මාවතක යනවා. හැබැයි මේ මාවත් දෙකේ යනකොට ඒ අය අත්විඳින දේවල් පව් කරපු කෙනා යන මාවතේ දුක පිරීලා තියෙනවා. යහපත කරපු කුසල් කරපු පින් කරපු කෙනා යන මාවතේ එයාට අත්දකින්න ලැබෙනවා සැපය කියන දේ. ඒක නිසා පින්වත්නි, මේ කරුණ ඔබ හොඳට මතක තියාගන්න. බලන්න, මේ නුවණින් විමසන්න පුළුවන් කෙනා යහපත දකිනවා. නුවණින් විමසන්න බැරි කෙනා යහපත දකින්නේ නැහැ. එයාට මේ අවස්ථාව අහිමි වෙනවා. ඔබ අහලා තියෙනවා මේ දේශනාව භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මාගන්ධිය කියන බ්‍රාහ්මණතුමාගේ දුව සම්බන්ධයෙන් කරපු විග්‍රහයක්. මොකද ඔබ දන්නවා ඒ මාගන්ධිය කියන ඒ බ්‍රාහ්මණතුමාගේ දුව දැන් ඉන්නේ කොහෙද? දැන් ඉන්නේ නිරයේ. ඒ බ්‍රාහ්මණතුමත් බ්‍රාහ්මණතුමියත් ධර්ම අවබෝධ කළා. මාර්ගඵල ලැබුවා. අනාගාමි වෙන්න පින තිබුණා. තථාගතයන් වහන්සේ දිවසින් දැක්කා. දවසක් පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ කුරු කියන ජනපදයේ කම්මාස ධම්ම නගරේ භාගතුන් වහන්සේ වැඩ සිටිද්දී භාගතුන් වහන්සේ ලෝක සත්වයා දෙස බලනකොට දැක්කේ අර පවුල. අර බ්‍රාහ්මණයයි බ්‍රාහ්මණතුමියයි දුවයි තමයි දැක්කේ. ඉතින් භාගතුන් වහන්සේ දැක්කා මේ අය අතරින් අම්මා තාත්තා හොඳ බුද්ධිමත්. ඒ යහපත දැකලා භාගතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණතුමාගේ නිවස පිහිටි ආසන්නයේ ගමේ ගසක් මුල වැඩ සිටිනවා. පින්වත්නි, ඒ බ්‍රාහ්මණතුමාට හිටිය දුව හරිම ලස්සනයි. රත්තරම් පාට වගේ සිරුරක් තියෙන, හරිම ලස්සන සුන්දර කේශ කලාපයක් තියෙන, දඹදිවේ වගේ කෙනෙක් නැති තරම් කියලා තමයි බ්‍රාහ්මණතුමියයි දැන් හරි ආඩම්බරයෙන් හිටියේ. ඉතින් මේ දුව ඉල්ලගෙන රජවරු එනවා. නමුත් දෙන්නේ නැහැ. මොකද දුවගේ රූපෙට ගැළපෙන රූපයක් තියෙන තරුණියෙකුටමයි සුදුසු. මගේ දුව ඒ තරම්
හරිම ලස්සනයි කියන ආඩම්බරයෙන් හිටියේ ඉතින් අම්මයි තාත්තයි. දවසක් බ්‍රාහ්මණතුමා යනකොට දැක්කා අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගසක් මුල වැඩ සිටිනවා. රන්වන් පාටින් බබලන මහා පුරුෂ ලක්ෂණ 32කින් සමන්විත වැඩ සිටි ඒ දෙවියන් බඹුන් පරදන රූසප්පකින් යුක්ත අපගේ භාග්‍යතුන් වහන්සේ දැක්කා. දැක්ක ගමන් බ්‍රාහ්මණතුමාට හිතුනේ මොකක්ද? මෙන්න මගේ දුවට හරියන ස්වාමියා ලැබුණා. මගේ දුවත් පරාදයිනේ. මේ ශ්‍රමණයන් වහන්සේගේ රූ සපුවට මේ ශ්‍රමණයන් වහන්සේමයි මගේ දුවට ගැලපෙන්නේ කියලා මේ බමුණ මොකද කරේ? කණිකට ගෙදර දිව්වා. ගෙදර දුවලා කියනවා හාමිනේ ඉක්මනට සූදානම් වෙන්න දුවගේ මනාලය හම්බුණා කිව්වා. ඉක්මනට ලෑස්ති වෙන්න කිව්වා. දුව ඉක්මනට සරස ගන්න කිව්වා. දුව මොකද කරේ? ලස්සනට සැරසිලා තියෙන සුවඳ වර්ග ඔක්කොම ඇඟේ තවරගෙන කොණ්ඩේ මල් ගහගෙන සලුවකින් මූණ වහගෙන දැන් තුන්දෙනාම හනිකට පිටත් වෙනවා. අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින තැනට බමුණ ගිහිල්ලා බැලුවා සිටි තැන නැහැ භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මොකද කළේ? සිරිපා සටහනක් පිහිටවලා තමයි වැඩම කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හේතු නැතුව තථාගතයන් වහන්සේගේ සිරිපා සලකුණු පොළොවේ පිහිටන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළොත් විතරයි සිරිපා සටහන් පිහිටන්නේ. මේ සටහන දැක්කට පස්සේ බමුණාගේ නෝනා හාමිනේ කිව්වා අපිට වැරදිලා. මේ සිරිපා සලකුණේ හැටියට මේ කාමයන් භුක්ති විඳින කෙනෙක් නම් නෙවෙයි. කිසි කලක කාමයට වැටෙන කෙනෙක් නම් නෙමෙයි. බමුණට කේන්ති කියලා කිව්වා ඔහේ සද්ද නැතුව ඉන්නවා මෙතන. මූසල කතා කියන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා මේ සුබ මොහොතේ. පොඩ්ඩක් ඉන්නවා මම බලන්න කියලා බමුණ මොකද කරේ? වටපිට බලද්දි භාග්‍යතුන් වහන්සේ පැත්තක වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ දෝණියෙන් දත් කැඳගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට අර බ්‍රාහ්මණතුමා පිටත් වෙනවා. එතකොට බලන්න මේ දෙන්න දන්නේ නැහැ තමන්ගේ ජීවිතේ යහපත උදා කරන්න මේ ආපු කෙනා කියලා දන්නේ නැහැ. නේද? දැන් සාමාන්‍යයෙන් ලෝකෙ වෙන්නේ මිනිස්සු ප්‍රමාද වෙන්න හේතුව මොනවාද? එක්ක රූපේ නිසා ප්‍රමාද වෙනවා. තමන්ට ලස්සන රූපයක් ලැබුණොත් ඒ හේතුවෙන් ප්‍රමාදයට පත් වෙලා කුසල් දහම් වල යෙදෙන්න කල්පනාවක් නැහැ. පින් කරන්න කල්පනාවක් නැහැ. රූපෙම සරස ප්‍රමාද වෙනවා. එහෙම නැත්නම් සල්ලි මිල මුදල් නිසා මේ ලෝකෙ මිනිස්සු ප්‍රමාදයට පත් වෙනවා. පින් කරන්න වගක් නැහැ. කුසල් කරන්න කල්පනාවක් නැහැ. සල්ලි මිල මුදල් නිසා මත් වෙනවා. ඒ වගේම උගත්කම නිසා හොඳට ටිකක් ඉගෙනගෙන ඉහළ තැනකට ගියොත් එහෙම අඩි 5ක් 6ක් පොළවෙන් උඩ කුසල් කරන්න වගක් නැහැ. මාන්නෙන් ඉදිමිලා ඉන්නවා, අප්‍රමාදී වෙනවා. එතකොට බලන්න නොයේක් තනතුරු තානාන්තර වලින් මිනිස්සු ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා. ඔබට අත්විඳින්න පුළුවන්, දකින්න ලැබෙනවා. එතකොට බලන්න දැන් මේ මාගන්දියා කියන්නේ තමන්ගේ රූපය ගැන බොහෝම සැලකිලිමත් උන දවසේ වැඩි වේලාවක් කැඩපත ළඟ අලංකාර වෙවි තමයි ඉන්නේ. රූපෙන් මත් වෙලා ඉන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟට මෙයාව එක්කගෙන ගියා.
ඊට පස්සේ දැන් බමුණට සෑහෙන බලාපොරොත්තු ගොඩක් තියෙනවා. දැන් දුවට හරියන සහකාරයෙක් ලැබුණා. රත්තරම් පාටයි. මේ මුළු දඹදිවම හොල්ලගෙන ඉන්න පුළුවන් මගේ දුවට කියලා දැන් නොයේක් විතර්ක දෙන්නගේ හිතේ වැඩ කරන්නේ. ඉතින් දුවත් බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් සතුටටපත් වුණා. පෝ මගේ මේ වගේ කෙනෙක් මගේ මහත්තයා වෙනවා නම් මට ඉතින් වෙන කිසි දෙයක් ඕනේ නෑ. මම තමයි මේ ලෝකේ රැජින කියලා දැන් ඔන්න සිහින මව හිත ඉන්නවා. දැන් එහෙම හිත ඉන්නවන්නේ තරුණ තරුණියෝ ගොඩාක් සිහින මාලිගා අහසටත් උඩින් තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට කියනවා මේ මාගන්ධී බමුණ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට මේ වගේ මහා ධනස්කන්ධයක් තියෙනවා. ඒ වගේම මේ ගෙවල් දොරවල් වතු පිටි හැම එකක්ම මේ දුවට රන් කාවණු මුතු මැණික් හැම දෙයක්ම මගේ දුවට එකම දුවයි ඉන්නේ. ස්වාමීනි යමු අපේ ගෙදර. අපේ ගෙදර යමු. මේ දෝණියෙන්දව ඔබතුමාට අපි කරකාර බන්දලා දෙන්න කැමති කියලා බමුණා බුදුරජාණන් වහන්සේට කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ආශ්චර්යමත් ප්‍රකාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාව රාගතොණ්ඩුවෙන් බැඳගන්න බෝධි මූලයේදී 3 දෙනෙක් ගොඩාක් මහන්සි වුණා. 3 දෙනෙක් සෑහෙන මහන්සියක් ගත්තා. ඒ අය හැබැයි මිනිස්සු නෙමෙයි. ඒ තමයි මාර දූවරු තණ්හා රති රඟා කියන මාර දූවරු 3 දෙනා මේ හිත රාගයෙන් මුසපත් කරවන්න අප්‍රමාණ මහන්සි වුණා. අප්‍රමාණ වෙහෙසක් ගත්තා. වෙන කෙනෙක් ඉදිරියේ ඒ විදිහේ දැඟලුවා නම් ඒ මිනිසයාගේ සිහිය විකල් වෙනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය මොහොතකටවත් මේ මගේ හිතන වෙනස් වෙන්නේ නෑ. කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අමනුස්ස ස්ත්‍රී රූපයටත් වෙනස් කරන්න බැරි වුණ මගේ හිත වාසඟ කරන්නේ කොහොමද? මේ කුණු ශරීරයක් තියෙන මේ ස්ත්‍රිය මේක හරියට අසූචි පුරවල තියෙන භාජනයක් වගේනේ. දොරවල් 9කින් අසූචි එළියට ගලනවා. ඉතින් එහෙව් ශරීරයක මේ සලුපිලි අන්දලා තියෙන්නේ. එහෙව් ශරීරයක් තමයි මේ මල් ගවසලා තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අර බමුණටයි බැමිණියටයි දුව ඉස්සරහ කියනකොට දුවට මොකක් වෙන්නේ නැද්ද? ඔන්න බලන්න යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාගේ කල්පනාව වෙනත් පැත්තකට දිශාවකට ගමන් කරනවා. අර බමුණටයි බැමිණියටයි හොඳට යෝනිසෝ මනසිකාරය තියෙනවා. අන්න ධර්මය ඇහුණා විතරයි යෝනිසෝ මනසිකාරය ඉපදුණා. හරි පුදුමයි බැමිණියටයි බමුණටයි. හරිම පුදුමයි. ඒ බමුණයි බැමිණියයි කියනවා මෙතුමාගේ රූපේ විතරක් නෙවෙයි ලස්සන හරියට හිතත් ලස්සනයි නේ.
නුවණින් බබලනවනේ පුදුමාකාර ප්‍රකාශයක් නිමුන්නාන්සි කළේ. බුදුරජාණන් වහන්සේ එතනදී මේ රූපයේ තියෙන නිස්සාර බව, මේ රූපයේ තියෙන తాවකාලික බව, මේ රූපයේ තියෙන පිළිකුල් සහගත බව, මේ රූපයේ තියෙන අපිරිසුදු බව, නොඇලිය යුතු දෙයක් බව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කර කර කියද්දී අන්න හොඳට යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාගේ හිත ඒ ධර්මයත් එක්ක එකතු වෙනවා. අර බ්‍රාහ්මණතුමියයි බැමිණියයි බොහෝම චිත්ත ප්‍රීතියට පත් වුණා. දුව ඇස් කොණෙන් බලනවා. මූ මට බැන්නා. මගේ මෙච්චර මේ රත්තරම් පාට සමක් තියෙන මේ සිරුර අවඥාවට ලක් කරා. පහත් කරලා සැලකුවා. මේ මගේ කේශ කලාපේ මොන තරම් ලස්සනද. හැබැයි මට මේ කරපු නින්දාව මම අතහරින්නේ නැහැ. වෛර බැඳගත්තා. අන්න අයෝනිසෝ මානසිකාරයම තියෙන කෙනා රූපයෙන් මත් වෙලා සිටිය නිසා, රූපයෙන්ම මත් වෙලා ආඩම්බරයෙන් ඉදිමිලා හිටපු නිසා යහපත් වූ කරුණ අල්ලගන්න බැරි වුණා. වැරදි විදිහටම කල්පනා කර ඉඳලා කෝමාරි බ්‍රාහ්මණතුමියයි මේ ධර්මයේ කෙරෙහි පැහැදිලා ධර්මය අවබෝධ කළා. හැබැයි දුව ඇඟිලි ගැනගෙන හිටියා. මම දෙන්නම්, මම පලිගන්නම්, මම මේක අතහරින්නේ නැහැ මට කරපු මේ නිග්‍රහයට. නේද? දැන් අදත් ඉන්නවනේ මෝඩ පහේ කියන එකක් තේරුම් ගන්න බැරි. මේ කියනවා ආයේ ඒකම කියනවා. සාමාන්‍ය ලෝකේ කනබොන දෙයක් ගැන කතා කරද්දී තේරුම් ගන්න බැරි නම් මේ සසරින් නිදහස් කරන මේ ශ්‍රේෂ්ඨ ගම්බීර ධර්මයක් තේරුම් ගන්නවා කියන එක ලේසි වෙයිද? ඊට පස්සේ පින්වත්නි මේ තරුණිය ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් යුක්තව ඉඳලා කොහොම හරි උදේනි රජුරුවන්ගේ අග්‍රමහේසිකාව වුණා. උදේනි රජුරුවන්ගේ අග්‍රමහේසිකාව වෙලා දැන් එකම බලාපොරොත්තුව මොකද්ද? බුදුරජාණන් වහන්සේව විනාශ කිරීම. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේට වැඳගෙන යන්නේ කවුද? ඒ සියලු දෙනා විනාශයට පමුණවනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්නේ කවුද? ඒ සියලු දෙනා කෙරෙහි වෛර බැඳගත්තා. එතකොට බලන්න ජීවිතේ වරදින්න පොඩි කරුණක් ඇති. දැන් බලන්න අතනදී ඇත්තනේ මේක කියලා තේරුම් ගන්න හැකියාවක් තිබුණා නම් බලන්න මොන තරම් යහපතක් දකින්න තිබුණද? දැන් ජීවිතේ වරද්ද ගන්න යන්නේ දැන්. පින්වත්නි, ඒ රජමාලිගාවේ හිටියා සාමාවතී කියලා උදේනි රජුරවන්ට තව මහේසිකාවක්. මේ සාමාවතීට මල් අරන් එන කුජුත්තරා කියන සේවිකාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. මේ කුජුත්තරා හැමදාම මල් අරගෙන එනවා. හැබැයි දෙන සල්ලි වලින් කොටසක් හොරකම් කරගෙන මල් ටිකයි අරන් එන්නේ. නමුත් බස්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැහැදුනාට පස්සේ එදා මෙන්න විශාල මල් මිටියක් අරන් එනවා. අහනවා මේ වෙනදට ගේන්නේ නැහැ මෙච්චර මල්. අද මොකද? අනේ දේවින් වහන්සේ මට සමා වෙන්න, මං අනිත් දවස්වල කළේ මෙහිමයි. මං කාවණු මෙච්චරක් මගේ ළඟ තියාගෙන ඉතුරු ටිකට තමයි මල් ගෙනාවේ. ඇයි දැන් අද මොකද? අනේ දේවින් වහන්සේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මට ඒ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ තේරුණා. මට අදින් පස්සේ හොරකම් කරන්න බෑ. මට ඒ සල්ලි එපා. ඒකයි මේ ඔක්කොටම අද මල් ගෙනාවා.
අන්න සාමාවතීට තිබුණ මොකක්ද? අන්න යහපත දකින අභ්‍යන්තර වශයෙන් පවතින අංගය තිබුණා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. කල්පනා කළා මෙච්චර වෙනසක් සැනකින් ඇති කරන්න පුළුවන් ධර්මයක්. හරිම පුදුමයි. මේ වගේ යහපතට පමුණුවන්න පුළුවන් ශාස්තෘන් වහන්සේ නමක් මෙයාගේ හිතේ වැඩ කරේ ඒක. කියනවා උඹට මම තව කහවණු 8ක් වැඩිපුර දෙන්නම්. ඊළඟ දවසේ ඉඳලා මට ඒ අහන ධර්මය ඇවිල්ලා මට කියන්න ඕනේ. හැමදාම කුජුත්තර ඇවිල්ලා දේවින් වහන්සේට බණ කියන බලන්න මාන්නෙන් තොර වූ රූපයෙන් මත් නොවූ කෙනාට ධර්මයේ යහපත ලබන්න තියෙන අවස්ථාව දැන් සේවිකාවගෙන් බණ අහන්න තරම් මොනතරම් නිහතමානීද? එහෙනම් අපිට සල්ලි මිල මුදල් නිසා මත් වෙනවා මිනිස්සු. රූපේ නිසා මත් වෙනවා, ප්‍රමාදයටපත් වෙනවා. කුසල් කරන්න පින් කරන්න වගක් නැති වෙනවා. ඉඩකඩම් නිසා මත් වෙනවා, තනතුරු නිසා මත් වෙනවා. මම මේ වගේ කෙනෙක් රටේ මත් වෙනවා. නිහතමානී කෙනාට තමයි මේ ධර්මයේ ස්පර්ශ කරන්න අවස්ථාවක් තියෙන්නේ. සාමාවතී ධර්මය අහලා ධර්මය අවබෝධ කළා. කුජුත්තරා සේවිකාවගෙන් ධර්මය ඇහුවි. ඔබ හිතලා බලන්න ඒ විදිහට නිහතමානී වුණ නිසා යහපත දැක්කා. හැබැයි වෛර බැඳගෙන හිටිය කෙනෙක් මාගන්දියා මොකද කළේ? සාමාවතී බිසව ඇතුළු 500ක් බිසවුන් වහන්සේලා ධර්මයේ හැසිරෙනවා දැකලා වෛරයෙන් හිත ගිනිගත්තා. මොකද කළේ? ඒ මුළු මාලිගාවම සාමාවතී හිටපු මාලිගාවම රෙදි පාංකඩ ඔතලා තෙල් දාලා ගිනි තියන්න සැලැස්සුවා. බලන්න යහපතේ ඉන්න කෙනා, නුවණින් විමසන්න පුළුවන් කෙනා දුෂ්කර අවස්ථාවේදී පවා ඒ දේ කරනවා. නුවණින් විමසීම කියන එක තියෙනවා නම් දුෂ්කර අවස්ථාවෙත් අප්‍රමාදීව ඉන්නවා. දැන් සාමාන්‍ය වෙන්නේ දක්ෂ නැති කෙනා වෙන්නේ හොඳින් ඉන්නකම් සිල් ආරක්ෂා කරගෙන බණ අහගෙන ඉන්නවා. පොඩ්ඩක් ජීවිතේට ප්‍රශ්නයක් ආපු ගමන් නුවණින් විමසන්න බැරි කෙනා මොකද වෙන්නේ? ආරකෙම පැටලිලා ගිහිල්ලා වරද්ද ගන්නවා. සමහර විට ලෙඩක් හැදෙනවා. හැදුන ගමන් එයාගේ ධර්ම මාර්ගයේ ඉවරයි. නුවණින් විමසපු කතා ඉවරයි ඔක්කොම. සිහි කරන්නත් බෑ ඊට පස්සේ. බලන්න නමුත් නුවණින් විමසීම පිහිටලා තියෙන කෙනාගේ නුවණින් විමසීම අර ගිනිදැල් මැද්දේ කියනවා බිසවුන් වහන්සේලාට කියනවා බිසවුන් වහන්සේ නැගණිවරුනි තරහසිතක් ඇති කරගන්න එපා. තරහ කියන්නේ අකුසලය. අපි මෙසිත පුරුදු කරමු. 500ම මෛත්‍රිය වඩනවා. ගින්නෙන් පිච්චිලා දැවෙනකොට මොන තරම් වේදනාවක් තියෙන්නේ නැද්ද? වේදනාව මැද්දෙත් යෝනිසෝ මනසිකාරය පවත්වන්න අතිශයින්ම දක්ෂ වුණා. මරණින් මත්තේ 500 දෙනාම දෙවියන් අතර උපන්නා. පස්සේ රජතුමාට ආරංචි වෙලා මාගන්දියාවත් රජතුමා දඬුවම් කරලා මරණයටපත් වුණා. මාගන්දිය අද වෙනකොටත් කල්පයක් පැහැෙන නිරේ. බලන්න ධර්මය ඇහුනේ නැද්ද? ධර්මය ඇහිලා ඒ ධර්මයටම වෛර කරා. ධර්මය කියපු කෙනාට වෛර කරා. මට බැන්නා කියලා ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ක්ෂණය අහිමි වෙන්න ලොකු වෙලාවක් යන්නේ. අපිට මේ ලැබිච්ච අවස්ථාව අහිමි වෙලා යන්න ඕනෑම අවස්ථාවක ඉඩහසර තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක්තරා අවස්ථාවක කතං විඤ්ඤාය සද්ධම්මං කනෝ වෝමා උපජ්ජගා. මේ ධර්මය ඇහුණා වුණත්
මේ ධර්මයේ මේ ක්ෂණය අහිමි කරගන්න එපා කියනවා. ඒ කියන්නේ මේ ධර්මයේ කෙනෙකුට අහන්න ලැබුණත් ක්ෂණය අහිමි වෙනවා නේ. අහන්න ලැබුණා කියලා හැමෝම මේ ධර්මයේ ස්පර්ශ කරයි කියලා සිද්ධ වෙන්නේ නැහැ ඒක ලෝකේ. හැමෝම ස්පර්ශ කරන්නේ නැහැ. යෝනිසෝ මානසිකාරේ නම් වූ අංගයේ තිබිය යුතුයමයි. කනාතීතයි සෝචන්ති නිරයම්මි සමප්පිතා. මේ ක්ෂණය අහිමි කරගත්තු අය ගොඩාක් නිරේ ඉන්නවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ගිජුගුළු පව්වෙන් පහලට බහිනකොට එක මිනිස්සෙක්ගේ හිසට කුළු ගෙඩි 60000ක් එක පෙරේතයෙක්ගේ හිසට අමනුස්සෙක් කුළු ගෙඩි 60000ක් වදිනවා. දිඩින් ගාලා අර යකඩ කුළු ගෙඩියෙන් වදිනකොට අර ප්‍රේතයා චප්ප වෙලා යනවා. කර්මානුරූපව මැරෙන්නේ නැහැ. ආයෙම ශරීරයේ ප්‍රකෘති තත්වයට පත් වෙනවා. ආයෙම කුළු ගෙඩි 60000ක් වදිනවා. කෑ ගහනවා, බෙරිහන් දෙනවා. මහණෙනි ඔය සවැත් නුවරම හිටපු හරක් මරපු මිනිහෙක් කිව්වා. දැන් බොහෝ දුක් විඳිනවා ඒ කරපු පාප කර්මය නිසා. ඒක නිසා ඔබ හිතන්න එපා මේ ජීවිතේ වරද්ද ගත්තොත් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ජීවිතේ වරදින්නේ ඔබ ප්‍රමාදයට පත් වුණොත්. කුසල් දහම්වල ප්‍රමාද වුණොත් ඔබගේ ජීවිතේ වරදිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ ගාථාව වදාලා අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතා මතා. අපි එක එක වැඩවල බාහිර වැඩවලම යෙදී ඉන්නවා. දරුවෝ ගැනම රස්සා සල්ලි රූපේ ගැන ගේම හදන්න මැරෙනකන් ගේ හදනවා. බාහිර වැඩවලම යෙදී ඉන්නවා. කුසල් කරන්න කල්පනාවක් නැහැ. කැපවීමක් වෙන්නේ නැහැ. සිල් ගන්න අනේ වයසට ගිහිල්ලා පුළුවන්. වයසට යන්නත් කලින් හොඳ පරලොව. බණහඬ අනේ ඔය පස්සේ ඇහුව හැකි දැන් බෑ. ඒ වගේ ප්‍රමාද වෙවි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදීව කුසල් කරනවා. හොඳට සිල් ආරක්ෂා කරනවා. හනිකට සීල්වත් වෙනවා. වහා සතුන් මැරීමෙන් වළකිනවා අය. අප්‍රමාදී කෙනා හෙට කරන්නම් අනිද්දා කරන්නම් සිල්පද 2ක් රකින්නම් ඉතුරු 3 නම් බෑ දැම්ම. එහෙම නෑ. හොඳට සීලය ආරක්ෂා කරගෙන ඉන්නවා. දක්ෂයි කුසල් වල යෙදෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අහනවා. ආලේ ධර්මයේ සිත්හිලා දරාගෙන නුවණින් කල්පනා කරනවා මේ ජීවිතේ දුක ගැන. අන්න කුසල් දහම් වල අප්‍රමාදී කෙනෙක් වෙනවා. මේ සසරේ තියෙන භයානකකම ගැන නුවණින් කල්පනා කරනවා. අන්න අප්‍රමාදී. පින්කිරීමේ යහපත ගැන නුවණින් කල්පනා කරනවා. අප්‍රමාදී කියන්නේ ඒකට. තරහසිතක් ඇති වෙනවා. සැනකින් දුරු කරනවා බය වෙලා. ආපෝ මේක මට අයහපත පිණිස පවතිනවනේ. අන්න අප්‍රමාදී. උඹට දෙන්නම් උඹට මං හොඳ වැඩේ කරන්නම්. අන්න ප්‍රමාදී. ප්‍රමාදී. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බාහිර දේම වැඩේ හැටියට තේරුම් අරගෙන ඉන්න කෙනාට ඒකම විතරයි මේ යමාට කරන්න තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඉන්න කෙනා ධර්මයෙන් බැහැර වෙනවා. එයා මෙරි සංසාරෙම යනවා කියනවා. ජීවත් වුණත් හරියට මැරිච්ච කෙනෙක් වගේ කියනවා.
එතකොට ප්‍රමාද කෙනා මලකුණකට තමයි උපමා කරේ. එතකොට අද ලෝකයේ ගොඩාක් එහෙනම් අපිට පේනවා මලකුණු සෑහෙන්න තියෙනවා. නේ? කන්දක් ගොඩ ගහන්න මලකුණු තියෙනවා. නේද? ඒකට පණ ඇති අය බොහොම ස්වල්ප පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන් මඟට කැප වෙන අය සසරට බයෙන් සිල් රකින්න කෙනා. සසරට බයි ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිහිල්ලා තිසරණ සරණේ පිහිටන කෙනා බුදුරජාණන් වහන්සේ දකිනවා අමරණීය වෙනවා. ඒ කියන්නේ කවදා හරි සසරේ එයා නිවන කරා යනවා. බලන්න එතකොට එයා අමරණීය වෙනවා. අප්‍රමාදී කෙනා ප්‍රමාදී කෙනා ජීවත් වුණත් මල කඳක් වෙනවා. ඔබ කැමතිද මල කඳක් විදිහට ඉන්නද කැමති? අමරණීය කෙනෙක් ඉන්නද කැමති? කල්පනා කරලා බලන්න. හොඳට කල්පනා කරලා බලන්න. මම මැරිච්ච කෙනෙක් විදිහට ඉන්නවද? එහෙම නැත්තම් අමරණීය කෙනෙක් විදිහට ජීවිතේ සාර්ථකත්වයේ කරා අරගෙන යනවද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒතං විශේෂතෝ ඤත්වා අපමාදම්මි පණ්ඩිතා අපමාදී පමෝදන්ති අරියානං ගෝචරේ රතා. කැපවීමෙන් තමයි මේ නිවන කියන එක ලැබෙන්නේ. එහෙම නැතු බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ නිවන ලබන්න සුළු උත්සාහයකින් වීරිය කරලා බෑ. මේ නිවන ලබන්න විශාල පින්බලයකුත් එක්ක වීරිය කරන්න ඕනේ. විශාල පින්බලයක් ඕනේ. විශාල අප්‍රමාණ වීරියක් ඕනේ. ඒ වගේම නුවණින් විමසීම අත් නොහැර අවසන් මොහොත දක්වා පවත්වන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ ජීවිතේ නැතත් මතු ජීවිතයක අමරණීය වෙන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා අරකට කරලා මේකත් කරලා අවසානයේ මේකත් කරගන්නම් කිව්වට අවසානයේ ඒකත් නැහැ මේ කරපු එකත් නැහැ. ඇයි සල්ලි ටික සල්ලි මිල මුදලුත් මෙහි දරුවොත් මෙහි ගෙවල් දරවලුත් මෙහි වාහන යාන වාහනත් මෙහි ඔබ පරලොව. ඒක නිසා හොඳට කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ප්‍රමාද බවත් අප්‍රමාද බවත් දන්න කෙනා හොඳට නුවණින් විමසන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නුවණින් විමසන කෙනා ප්‍රමාද වෙන්නේ නැහැ. එයා බලන්නේ ලද මොහොතින් ජීවිතේට එක්ක පිනක් කරගන්න එහෙම නැත්නම් දහම් කරුණක් තේරුම් ගන්න මහන්සි ගන්න එක. නුවණින් විමසන්න. ඒ වගේම ආර්යයන් වහන්සේලා දකින්ට ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ කෙනා කැප වෙනවා. ඒක තමයි අප්‍රමාදී කියන්නේ. මිනිස්සු ගොඩාක් දේවල් වලට දැන් කැප වෙලා ඉන්නවා. හැබැයි දහමට කැප වෙච්ච අය දසමයක් කැප වෙන්න කොච්චර අමාරුද මිනිස්සෙකුට. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා තේ ජායිනෝ සාතතිකා නිච්ඡන් දල්ල පරක්කමා. ඔවුන් තමයි දැහැන් වඩන්නේ. ඔවුන් සමත විදර්ශනා වඩනවා. මේ හිතේ තියෙන නොයෙක් බහුබූත කෙලෙස් දුරු කරලා දාන්න සමත විදර්ශනා වඩනවා. රාග දේශ මොහ හිතට කිලුටක් බව දැනගෙන රාග දේශ මොහ දුරු කරගන්න ගොඩාක් මහන්සි වෙනවා. නිච්ඡන් දල්හ පරක්කමා හොඳට දැඩි වීරියකින් යුක්ත වෙනවා. පුසන්ති ධීරා නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සියලුම රාග දේශ මොහ මානය හැම දෙයක්ම නැති කරපු කෙලෙස් වලින් මිදිච්ච කෙනා උතුම් අමා නිවනම ලබනවා. අමා නිවනම සාක්ෂාත් කරනවා. එතකොට බලන්න
අප්‍රමාදී වෙච්චි කෙනාට ජීවිතයේ සාර්ථකත්වය ලැබෙනවා. සාර්ථක වෙන්න එයාට දුර්ලභ අවස්ථාව උදා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට එක් අවස්ථාවක රහතන් වහන්සේ නමක් ධම්මික කියන රහතන් වහන්සේ හරි ලස්සනට පෙන්නලා දෙනවා. ධම්මෝ හවේ රක්කති. මේක භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවක්. ඒ රහතන් වහන්සේ කියනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරින්. ධම්මෝ සුචින්නෝ සුකමා වහාති. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. කියනවා ඇත්තෙන්ම මේ ධර්මයේ හැසිරෙන කෙනාව රැකගන්න ධර්මයට පුළුවන්. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. දැන් තව තැනක තියෙනවා චත්තම් මහන්තං යථාවස්ස කාලේ. හරියට හයියෙන්ම වහින වෙලාවට කුඩයක් තියෙනවා නම් කවුරු හරි යතේ ඒ කෙනාට කුඩේ ඉහලා ගන්න පුළුවන්. Tamanට වැස්සෙන් තෙමෙන්නේ නැතුව ආරක්ෂා වෙන්න ඒ කුඩේ උපකාර වෙනවා. කුඩේ නිසා ආරක්ෂා වෙනවා. ඒ වගේ මේ ධර්මයේ තුල ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. මොකද්ද තිසරණේ පිහිටලා ධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන ආරක්ෂාව? මෙලොවත් දුක් සෝතැවුල් නැතුව ඉන්න කෙනෙක් වෙනවා. පරලොව දුගතියට නොයා සුගතියට යන කෙනෙක් වෙනවා. යම් දවසක නිවන ස්පර්ශ කරන කෙනෙක් වෙනවා. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ඒ වගේම ධර්මය හොඳට රැස් කරගත්තු කෙනා හොඳට ශ්‍රවණය කරලා බුද්ධ වචනේ හොඳට දරාගෙන මතක තියාගෙන නුවණින් විමසලා තේරුම් අරන් සිටිනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ආනිසංසෙ මේකයි. ධර්මයේ අනුසස් මෙයයි. ධර්මයේ විසින් ඔබව රකින්නමයි. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා පෙරේත ලෝකේ යන්නේ නැහැ. ඔබ ඒක අදාහ ගැනීමෙන් පිළිගන්න. මොකද ඔබ තාම පරලොව නොගිය නිසා. ධර්මයේ හැසිරෙනවා නම් ඔබ ශ්‍රද්ධාවෙන් පිළිගන්න මේ කරුණ. ධර්මයේ හැසිරෙන කෙනා පෙරේතෙක් වෙන්නේ නැහැ. තිසරණේ පිහිටා සිල්වත් වූ ධර්මයේ කැපවෙච්ච කෙනා නිරේට යන්නේ නැහැ. තිසරණේ පිහිටා සිල්වත් වූ ධර්මයට කැප වුණ කුසල් දහම්මේ අප්‍රමාදී වුණ කෙනා වෙනයම් වූ දුගතියක උපතක් එයාට නැහැ කියලා ශ්‍රද්ධාවෙන් පිළිගන්න අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා ඔබට මේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් මේ වස්සාන කාලේ බොහෝ නිකලෙස් මුනිවරුන් බිහි වුණ මෙවන් අසිරිමත් කාල සීමාවක ඔබට සංඝයා උදෙසා අප උපස්ථාන කරලා ජීවිතයට පින් කරගන්න අවස්ථාවක් දැන් උදා වෙලා තියෙනවා. ඒ උතුම් ස්වාමීන් වහන්සේලා ඇසුරේ ධර්මය අහලා තමන්ගේ ජීවිතෙත් යම් අදිෂ්ඨානයක් මේ කාල සීමාව තුළ මේ වස් කාලයයි මම මේ කාලය තුළ මේ ගුණධර්මයේ පුරුදු කරනවා. මම මේ විදිහට නොකඩ සිල් ආරක්ෂා කරනවා. මං අකණ්ඩව ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මය ටිකක් හරි මම පුරුදු කරගන්නවා කියන සිතුවිල්ලක් ඇති කරගන්න. ඒ නිසා ඔබට අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරලා ඔබගේ ජීවිතේ තවමත් ප්‍රමාදී නම් ධර්මයට කැපවෙන්න. ඒක තමයි අප්‍රමාදී බව. තාමත් සිල්වත් නැත්තම් සිල්වත් වෙන්න.
පිනට බය වෙලා නම් ඉන්නේ. ඒ බය දුරු කරලා පින් කරන්න කල්පනා කරන්න. භාවනා කරන්නේ නැත්තම් ඔබ භාවනා කරන්න උත්සාහ කරන්න ටික ටික හරි ජීවිතේට මෛත්‍රී භාවනාව ආදී උතුම් භාවනා පුරුදු කරගන්න. ඒ දේ තමයි Tamanට සැපය ගෙනල්ලා දෙන්නේ. ඉඩ කඩම් නෙමෙයි, සල්ලි මිල මුදල් නෙමෙයි, දරුවෝ නෙමෙයි, යාන වාහන නෙමෙයි. ජරා මරණ ඉදිරියේ ඔබට සැප ගෙනල්ලා දෙන්නේ ධර්මයේ විතරයි. එහෙනම් මේ ශ්‍රවණය කර මේ උතුම් ධර්මයේ ඔබ සියලු දෙනාටමත් අප්‍රමාදීව මේ ධර්මයේ දහම් මගේ හික්මෙන්නට සැපේ ළඟා කරගන්නට හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරනවා ඕස්ට්‍රේලියාව සිඩ්නි මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින් තමයි අද ධර්ම දේශනාවට අනුග්‍රහ දරන්නේ. ඉතින් අද දවසේ ඒ ධර්ම දේශනාවට දායකත්වය දැරීමෙන් ධර්ම දේශනා පැවැත්වීමෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දැහැමි ආරක්ෂා රැකවරණේ ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අසපුවට සම්බන්ධ අනුග්‍රහ දරන සියලු පින්නතුන්ට සලසා දෙත්වා. ආරක්ෂාව සලසා දෙත්වා. දෙවිවරුන්ටත් උතුම් ධර්මාවබෝධ පිණිස මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්වන සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ධර්මාවබෝධ පිණිස මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා අසපුවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට, සියලු ඒ වගේ අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ ධර්මාවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින ධර්ම දේශනාව සඳහා වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ දරන ඕස්ට්‍රේලියාව සිඩ්නි මහමෙවුනාසපුවට සම්බන්ධ සියලු දායක පින්නතුන්ට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයින් ඇතුළු සෑම සියලු දෙනාටම මේ උතුම් පුණ්‍යානුභාවයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. සුවසේ උතුම් ධර්ම අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.